ආයිබෝවන් ඔබ රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම දිස්නා යමුනා කුමාරී මුලින්ම ප්‍රවෘත්ති ශිෂ්‍යපාඨ. දුම්රිය වැඩ වර්ජනය අවසන්. ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නැතැයි අගමැති පවසයි. අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට තෙවැනි වරටත් සිංගප්පූරු නීතිපතිවරයා වෙත කරුණු පැහැදිලි කර ඇතැයි නීතිපති අධිකරණයට දන්වයි. නිරෝධායන කාල සීමාව තුළ රවි කරුණානායක මහතාට අමුත්තන් හමුවීම හා පිටතින් කෑම ගැනීම තහනම්. මුලින්ම දේශීය පුවත්. උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රට තුළ ගෑස් හිඟයක්ද නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳපොළ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. සහල්, පොල්, කිරිපිටි, මාළු, මස්, බිත්තර, පරිප්පු, ධාන්‍ය, ලොකුලුණු, රතුලුණු, අර්තපල්, එළවලු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. කොවිඩ්-19 වසංගතයට සමගාමීව සැපයුම් ජාල අඩපණ වීම, විනිමය අනුපාතය වෙනස් වීම හා සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉහළ යාම මෙන්ම ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීම සඳහා කරනු ලබන ඉල්ලීම් පිළිබඳවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සාකච්ඡාවේදී අවධානය යොමු කළා. එහිදී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ කොවිඩ්-19 වසංගතය සමග ගෝලීය ආර්ථිකයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යමින් තිබෙන බවයි. ආනයන පාලනය ලිහිල් කළහොත් වෙළඳ හිගේ වැඩි විය හැකි බවයි එමගින් පෙන්වා දුන්නේ. දේශීය ව්‍යාපාර ශක්තිමත් කරමින් වෙළඳ භාණ්ඩ අපනයනයට යොමු වෙමින් විදේශ විනිමය රැස් කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණා. ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙනුණු සහල් මෙට්‍රික් ටොන් 3000කට ආසන්න ප්‍රමාණයක් ලංකා සතු සහරහා බෙදා දීමේ වැඩපිළිවෙලක් සකස් කළ හැකිදයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ගෙන් විමසා සිටියා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊට එකගත්වය පළ කළා. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජී.වී. රවිප්‍රිය මහතාට උපදෙස් දෙනු ලැබුවා. මීට අමතරව වී.එල්.වී. මණ්ඩලයේ සතු සහල් සංචිත වෙළඳපොළට නිකුත් කිරීම හා සහල් මෙට්‍රික් ටොන් 25000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයින්ගෙන් මිලදී ගැනීමටද මෙහිදී අවධානය යොමු වුණා. රට තුළ සහල් හිඟයක් නොමැති බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා මෙරට පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් සහල් රට තුළ නිෂ්පාදනය වී ඇතැයි හෙළි කළා. එමෙන්ම අවුරුදු සමයේ එළවලු මිල පහළ යනු ඇති බවට මෙහිදී ප්‍රකාශ කෙරුණා. සතු සහරහා අඩු මිලට පොල් අලෙවි කිරීමේ වැඩසටහනක් සකස් කරන බවද රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කියා සිටියා. කොවිඩ්-19 වසංගතය සමග ලෝක ගෑස් මිල පහත වැටී තිබූ අවධියේ එම ලාභය අදාළ සමගම් ලබාගත් බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. කොවිඩ් වසංගතය හමුවේ පෞද්ගලිකාංශයේ සේවකයින්ගේ පවා රැකියා ආරක්ෂා කරමින් රජයේගත් පියවරට වර්තමානයේ සහාය ලබා දීම යුතුකමක් බවද ඔහු කියා සිටියා. නිමල් සිරිපාල්ද සිල්වා, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුද අජිත නිවාඩ් කබ්‍රාල්, ශෂීන්ද්‍ර රාජපක්ෂ, දෑසිරි ජයසේකර, ලසන්ත අලගේවන්න, ජානක වක්කුඹුර, ශිහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා නිරෝධායනය සඳහා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ කලින් කාන්තා බන්ධනාගාරයේ පිහිටි ගොඩනැගිල්ලට යොමු කෙරුණා. අදාළ පුද්ගලයන් එම ස්ථානයේ රැඳවීමට පෙර වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරුණා. ඒ කොළඹ බන්ධනාගාරවල රඳවනු ලබන රැඳවියන් නිරෝධායනය කිරීම සඳහා එහි මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම හේතුවෙන් සැකකරුවන් සියලුම දෙනා රඳවන්නේ දැනට නිරෝධායන මධ්‍යස්ථානයක් හැටියට භාවිතා කරන කාන්තා අංශය. බන්ධනාගාර කාන්තාංශයේ වැලිකඩ. ඒ අනුව රවි කරුණානායක මහත්මයා ඇතුළු 8 දෙනාම එම අංශයේ තමයි රැඳෙව්වේ. ඒ අනුව ඔවුන් සියලු දෙනාම එම අංශයේ රැඳෙව්වා. ඒ වගේම PCR පරීක්ෂණයක් අද දිනේ කරනවා. PCR පරීක්ෂණයෙන් පස්සේ ඔවුන් ආසාදිතයෝ නොවේ නම් ඔවුන් අයත් වන බන්ධනාගාරය වන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට, මොකද මහාධිකරණයේ රිමාන්ඩ් කරන අය රඳවන්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ. ඒ අය සියලුම දෙනා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුළත් කරනවා. මේ අයට අමුත්තන් පෙන්වීම සිදු කරන්නේ සතියට එක දවසයි. එහි ලේ ඥාතීන් බෙදෙනෙකුට අමුත්තන් බැලීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම නීතිඥයන්ට ඔවුන් හමු වීමට අවස්ථාව තියෙනවා. 2016 වසරේ මාර්තු මාස පැවති බැදුම්කර වින්දේසිකදී රුපියල් බිලියන 36.98ක් වටිනා බැදුම්කර සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යයි හිටපු මුදල් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
නඩුවේ සිසු විත්තිකරුවන් ලෙස නම් කර සිටි පර්පචුවල් සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් සහ අර්ජුන් ඇලෝසියස් එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස ක්‍රියා කළ චිත්ත රංජන් හුළුකල්ල මුතුරාජා සුරේන්ද්‍රන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වන එස් පදුමනාභන් ඉන්දික සමන් කුමාර යන අයද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණා. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ තුන්වන විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ නඩුවේ නවවැනි විත්තිකරු වන අජාන් ගාර්දිය පුංචි හේවා යන අය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබුණේ එම විත්තිකරුවන් දෙදෙනාම විදේශගතව සිටින අතර ඔවුන්ට සිතාසි බාර දීමට නොහැකි වූ බවයි. දීර්ඝ කරුණු අධිනයකින් පසු දමිත් තොටවත්ත මංජුල තිලකරත්න හා මොහොමඩ් ඉසඩින් යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ වෘත්තීය සමිතිය අතර පැවති සාකච්ඡාවකින් පසුවයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. එම දුම්රිය සමිති නියෝජිතයන් සහ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අතර සාකච්ඡාව පැවැතුනේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී. සාකච්ඡාවෙන් පසු වැඩවර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ දෙදින රාජතාන්ත්‍රික සංචාරයක් සඳහා හෙට දිවයිනින් පිටත්ව යන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා. ඒ එරට අග්‍රාමාත්‍ය ෂේක් හසිනා මහත්මියගේ ආරාධනයකට අනුවයි. බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂේක් මුජිබුර් රහ්මාන් මැතිතුමාගේ ජන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදු කරනවා. එම සැමරුම වෙනුවෙන් ප්‍රකාශයට පත්වන ලද මුජිබ් වර්ෂය නිමිත්තෙන් ලබන සිකුරාදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශනයක් පැවැත්වීමටද නියමිතයි. කොවිඩ්-19 වසංගතයේ වැළැක්වීමේ ක්‍රියාදාමයට අනුකූලව ජෛව සුරක්ෂිත සංචාරක බුබුලක් ලෙස දැඩි සෞඛ්‍යාරක්ෂිත පූර්වෝපායන් අනුගමනය කරමින් සංචාරය සිදු කිරීමට මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා දී තිබෙනවා. සංචාරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා, ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ්, විදේශ අමාත්‍යවරයා ඇතුළු රාජතාන්ත්‍රිකයන් සමග ඉහළ මට්ටමේ ද්විපාක්ෂික සාකච්ඡා පවත්වනු ඇති. එම සාකච්ඡා තුළින් දෙරට අතර දීර්ඝකාලීන සබඳතා තව දුරටත් වැඩි දියුණු කර ගැනීමට අපේක්ෂිතයි. සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබෙනවා. දෙදහස් 15 වසරේ මහ බැංකු බැදුම් කර වංචාවට චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තුන්වන වතාවටත් සිංගප්පූරු ජනරජයේ නීතිපතිවරයා වෙත කරුණු පැහැදිලි කිරීම යොමු කර ඇතැයි නීතිපතිවරයා අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට දන්වා සිටියා. නඩුව චම්පාජානකී රාජරත්න දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මයින්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා. නීතිපතිවරයා වැඩුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් නඩුවේ පළමු විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍රන් නැමැත්තා මේ වන විට සිංගප්පූරුවේ සිටින බවට තොරතුරු ලැබී ඇති නිසා ඔහු ශ්‍රී ලංකාවට පිටුහල් කරන ලෙස ඉල්ලමින් සිංගප්පූරු ජනරජයේ නීතිපතිවරයා වෙත මෑතකදී ඉල්ලීමක් යොමු කළ බව සඳහන් කළා. ඒ අනුව සිංගප්පූරු නීතිපතිවරයාගේ ප්‍රතිචාරය ලැබෙනතුරු බලා සිටින බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ. මෙම නඩුවේ 10 වෙනි විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගර්දීර් පුංචිහේවා නැමැත්තා මේ වන විට මැලේසියාවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔහුට අදාළ සිතාසියක් මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඉංග්‍රීසි භාෂාවෙන් සිතාසිය යොමු කරන ලෙස නියෝග කළා. නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පමණක් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. නඩුවේ සෙසු විත්තිකරුවන් වන පර්පචුවල් ට්‍රෙසලිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වෙනත් නඩු කටයුත්තකට බන්ධනාගාරගත වී ඇති හේයින් ඔවුන් අද ඉදිරිපත් කෙරුණේ නැහැ.
එම විත්තිකරුවන් මැයි මාස 5 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට අධිකරණය නියෝග කළා. වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජයසුන්දර මහත්මිය මෙම නඩුවේ චෝදනා පත්‍රයේ සංශෝධනය කර තවත් එක් චෝදනාවක් එක් කරන බව අධිකරණයට ප්‍රකාශ කළා. මහ බැංකු බැඳුම් කර වෙන්දේසියේදී ඒ වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 68 කෝටි 87 ලක්ෂ 62100කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන්ුයි අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත්තේ. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 8,06,449 දෙනෙකුට එන්නත් ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඊයේ පමණක් 9,657 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. එන්නත් ලබා දීම අද සිදු කරුණේ 49 වෙනි දිනටයි. නාරායින්පිට කිරුළපාරේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් ලබා දීම අදත් සිදු කරනවා. මෙහිදී අවුරුදු 60ට වැඩි 500 දෙනෙකුට පමණ එන්නත් ලබා දීමට නියමිතයි. මරදාන සුදුවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේද එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. රද්දොළුව බටහිර සීදුව දකුණ සහ උතුර මූකලන්ගමුව නැගෙනහිර සහ බණ්ඩාරවත් යන ග්‍රාම නිලධාරී වසම්වල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා අද එන්නත් ලබා දීම සිදු කෙරුණා. ඒ සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පන්නිපිටිය ශ්‍රී ධම්මින්ද විහාරස්ථානයේදීද එන්නත් කරන වැඩසටහනක් අද පැවැත්වෙනවා. කලල්ගොඩ සහ දෙපානම ග්‍රාම සේවා වසම්වල අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා මෙහිදී එන්නත් ලබා දීමට නියමිතයි. COVID-19 රෝගීන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 85725 දක්වා ඉහළ කුස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.47ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 2600 දෙනෙකු පමණයි. COVID-19 රෝගී වැළඳුණු තවත් 338 දෙනෙකු ඊයේ හඳුනාගන්නුණා. ඉන් 309 දෙනෙකු පැලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූවන්. තවත් 16 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අයයි. සිසු 13 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරේ රෝගීන්. සුවය ලැබූ තවත් 354 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. COVID-19 පුද්ගල මරණ 3ක් ඊයේ වාර්තා වුණා. ඒ මැදිරිගිරිය පොල්ගස් ඕවිට සහ ආඩිගම යන ප්‍රදේශවලින්. මේ අතර අද උදේ 6 අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා සිටි දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 3363ක්. ඒ වගේම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තවත් සති 3කට ආසන්න කාලයකින් උදා වීමට නියමිතව තිබෙනවා. මේ දිනවල රෙදිපිලි මිලදී ගැනීමට විවිධ භාණ්ඩ මිලදී ගැනීමට කොළඹ ඒ වගේම තදාසන්න ප්‍රදේශවල සාප්පු සංකීර්ණවලට පිරිස් පැමිණෙන ආකාරය දක්නට ලැබෙනවා. ප්‍රථමයෙන්ම අපේ අවධානය යොමු වී තිබෙන්නේ නිරෝධායන රීතීන් ගැන. අපිට අවුරුද්ද නිසියාකාරව අසනීපයකින් තොරව සමරන්න නම් අපි කොවිඩ් වසංගතයෙන් බේරෙන්න ඕනේ. කොවිඩ් අවදානම තාමත් දුරු වී නැහැ. ඒ නිසා නිරන්තරයෙන්ම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. කොරෝනා වෛරස බලපෑමින් පීඩාවට පත් සිටි විදේශගත ශ්‍රමිකයන් 97000කට ආසන්න පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබෙනවා. මාර්තු මාසයේ මේ දක්වා පමණක් 9000කට අධික පිරිසක් ගෙන්වාගෙන ඇති බවයි සංචාරක අමාත්‍යාංශය පවසන්නේ. කුවේට්හි රැඳී සිටි තවත් ශ්‍රමිකයන් 290 දෙනෙකු ඊයේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. ඔවුන් යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. අසරණ වෙච්ච අයටත් අසනීප තත්වෙන් ඉන්න අයවත් ගෙන ගන්න විදේශ සේවා අමාත්‍යාංශයේ ඉක්මනින් ක්‍රියා කරපු එක ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව රැඳුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෝටර් රථයේ තිබී සොයාගත් ගිනි අවියේ අනන්‍යතාවය සහ එය ඔහුට ලැබුණු ආකාරය සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පෙරේදා දිනේදී අත්අඩංගුවට ගනු ලැබූ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන අසාද් සාලි යන අය සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම ඔහු මේ වන විට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව රැඳවුම් නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තිබෙනවා. විශේෂයෙන්ම ඔහු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහුගේ මෝටර රථයේ යම් ගිනි අවියක් තිබුණා. ඊයේ දින එම ගිනි අවියේ අනන්‍යතාවය, එම ගිනි අවිය ඔහුට ලැබුණු ආකාරය, ඒ වගේම එහි අනිකුත් කරුණු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. මෙවර නැගෙනහිර පළාතේ පොසොන් උත්සවය ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් දීඝවාපිය පුදබිමේදී සැමරීමට පියවරගෙන ඇතැයි ආරක්ෂක ලේකම් හා නැගෙනහිර පළාත් පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ලබන පොසොන් පෝයට තාමත් උත්කර්ෂවත් අන්දමින් ඒ පොසොන් දින වැඩසටහන
මේ දීඝවාපි චෛත්‍ය රාජානන් අභියස පවත්වන්න අපිට අලුතෙන් ලැබිච්ච ධාතුන් වහන්සේලා අපි පොසොන් දින උත්සවයට අපි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්තුමාගේ අවසරය ඇතුව අපි මේ පූජා භූමියට වැඩම කරවලා ඊට පස්සේ මහජන ප්‍රදර්ශනය සඳහා අපි සූදානම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අවසානයේ අපි මේ ධාතුන් වහන්සේලා ලංකාව පුරාම ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අවසාන වන විට අපි මේ ධාතු මන්දිරය සකස් කරලා ආපහු දීඝවාපි පූජා භූමියට ඒ ධාතුන් වහන්සේලා වැඩම කරවලා චෛත්‍යයේ තැන්පත් කරන තෙක් අපි ධාතු මන්දිරයේ තැන්පත් කරලා තියන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර අම්පාර ලාහුගල නීලගිරි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, බෞද්ධ කටයුතු අමාත්‍ය ශ්‍රී ලේකම් කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අනුර මනතුංග යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊයේ එම ස්ථානය නිරීක්ෂණය කළා. පූජ්‍යකාලී විමල ජෝති හිමියන් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය පරිත්‍යාගයක්ද සිදු කළා. පූජ්‍ය ඉදිගස් ආර පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ සහ තවත් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. දැන් අවධානය සංවාදන පුවත් කිහිපයක් වෙත. ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිකරන ලද නාවලපිටිය ග්‍රීඩ් විදුලි උපපොළ ඊයේ විවෘත කරනුණා. ඒ අමාත්‍ය ඩලස් අල්හාපිරම මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රංශීය මූල්‍ය සංවර්ධන ආයතනයේ රුපියල් මිලියන 1500ක ණය ආධාර යටතේ දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වයෙනුයි මේ ඉදිකරුණේ. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලෙවර්තු මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. පාරතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටි සිරිල් ජෑස් මාවත කාපට් අතුරා සංවර්ධනය කරනවා. එහි දුර ප්‍රමාණය මීටර 180ක්, වැය කරන මුදල රුපියල් ලක්ෂ 46ක්. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ අධ්‍යක්ෂණය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. හිඟුරකුඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වරාහේන ගෝණ අමුණ සහ එහි ප්‍රවේශ මාර්ග සංවර්ධනය කරනවා. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ මිය ක්‍රියාත්මකයි. ඊට වැය කරන මුදල රුපියල් ලක්ෂ 68ක්. ප්‍රදේශීය ගොවි පවුල් 175ක කුඹුරු අකර 400කට යල මහ දෙකන්නේටම මෙමගින් ජලය සැපේනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල් මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහොඩින්. අනුරාධපුර පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශුවේ ඉඩම් ඔප්පු නොමැති ඉඩම් ලාභීන්ට ඔප්පු ලබා දීමේ වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. ඉඩම් බලපත්‍ර 301ක් හා දීමනා පත්‍ර 42ක් ප්‍රදානය කෙරුණේ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය පැවැත්වුණේ පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. පෙරපාසල් සඳහා ජලබේසම් ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ සංගමය ඊයේ ආරම්භ කෙරුණා. ඒ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය පැවැත්වුණේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන රසක් ලබා දීම මෙහි අරමුණයි. මස්කෙලිය බ්‍රන්ස්වික් වතුයායේ නිවාස පෙළක ඇති වූ ගින්නකින් නිවාස 20ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න හටගෙන ඇත්තේ ඊයේ සවස. ඊට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. ඉන් අවතැන් වූ පවුල්වල සමාජිකයින් 73 දෙනෙක් බ්‍රන්ස්වික් තේවතුයායේ බ්ලූම්ෆීල්ඩ් පාසලේ తాවකාලිකව රැඳී සිටිනවා. ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයක් පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා නියෝජිතින් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. හඳුනාගත් දුම්රිය ස්ථාන සහ ඓතිහාසික බලකොටු සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සංවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ සඳහා මේ වසරට පමණක් රුපියල් මිලියන 162ක් වෙන් කර තිබෙනවා. දැනටමත් දිවයිනේ දුම්රිය ස්ථාන 7ක් සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සංවර්ධනය ආරම්භ කර තිබෙනවා. මේ වසර තුල බණ්ඩාරවෙල හා නානුවේ දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමට අපේක්ෂිතයි. දුම්රිය ස්ථාන ඉදිරිපිට අලංකරණය, විවේක කාමර අලංකරණය, සංචාරක පහසුකම් මධ්‍යස්ථාන ඉදිකිරීම, නවීන ආසන පහසුකම් සැපයීම සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම මේ යටතේ සිදු කෙරෙනවා. මන්නාරම කල්පිටිය හා මඩකලපුව ඓතිහාසික බලකොටු ප්‍රතිසංස්කරණයට පියවරගෙන ඇති බවයි සංචාරක අමාත්‍යාංශය පවසන්නේ. ඩෙල්මාතේ ආයතනයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය පිළිබඳ නව ග්‍රන්ථයක් ඊයේ එළි දැක්වුවා. ලාංකීය තේ කර්මාන්තය සතු ප්‍රායෝගික හා තාක්ෂණික ඉගෙනුම් ඇතුළු වටිනා දැනුම් රාශියක් අනාගතය සඳහා ඉදිරි කිරීම මෙහි අරමුණයි. යටත් විජිත සමයේ සිට ශ්‍රී ලංකාව තුළ තේ රෝපණය පිළිබඳ දැනුම හා ඉතිහාසීය සිදුවීම් අඩංගු අත්පොතක් ලෙස මෙය සැලකෙනවා. වැවිලිකරුවන් 20 දෙනෙකු හා ප්‍රවීණ විද්‍යාඥයින් 4 දෙනෙකු එක් වී මෙම The Wisdom of the Leaf නැමැති ග්‍රන්ථය සකසා තිබෙනවා.
දිල්මාති නිර්මාතෘ මෙරල් ජේ ප්‍රනාන්දුගේ තේ වෙළදාමේ වසර 70ක වෘත්තීය අත්දැකීම්ද මේ ග්‍රන්ථයට ඇතුළත් කර තිබෙනවා. උත්සවය සඳහා වැවිලිකරුවන්ගේ සංගමය, තේ අපනයනකරුවන්ගේ සංගමය හා තේ සමාගම්වල සමාජිකයින් එක්ව සිටියා. පගේ දිවා ප්‍රතිප්‍රකාශය නිමවට පත්වනවා. අයිබෝවන්.